ඉන්නකම් අපි නිකන් අපි මායාවට රැවටිලා ඉන්නකම් අපි ඇත්ත දන්නේ නැහැ. එහෙනම් අපි ඇත්ත දැනගන්න නම් මායාවෙන් අපි මිදෙන්න ඕනේ. අන්න ඒකට තමයි අපි මේ යන්නේ කියලා සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. ඔන්න ඔය මග ඔබ යන්න ඕනේ. දැන් ඔය වෙනින් කතන්දර නැතුව පැහැදිලි උත්තරේ හදා ගන්න ඕනේ. එතකොට ඔබට තේරෙනවා මොනවද දැන් කමටහන් කියන්නේ. එතකොට ඔබ දන්නවා ඔබ ඉන්නේ කොතනද කියලා. දැන් ඔබේ හිත විසිරෙනකොට ඔබ දැනනවා මගේ දැන් විසිරුණ මට මේ හිත පේන්නේ නැහැ. එහෙනම් ඔබ දැනගන්න ඕනේ දැන් හිත එක අරමුණක තියාගෙන අන්න බලනවා. එතකොට දැන් ධර්මයේ තුල තියෙන සෛද්ධාන්තිකව ඔබ දන්න ධර්ම දැනුම අවශ්‍යයිනේ කොහොමද? එතකොට ඔබ දන්නවා දැන් සමතේ වඩනවා කියන්නේ එක නිමිත්තකට හිත තියාගන්න. එතකොට හිත විසිරෙන්නේ නැහැ. එතකොට ඔබට පුළුවනි හිත යම්කිසි සංයමයකට ලක් වෙනවා. ලෝකේ වටේ ගිය හිත, රට වටේ ගිය හිත, ගම වටේ ගිය හිත දැන් මේ දැන් අල්ලන නිමිත්ත ගාවම දැන් තියාගෙන ඉන්න කොහෙවත් යන්න නොදී. ඒක මුලින් පිට යනවා. විතක්ක ਵਿਚාර තියෙන එකනේ. විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ ලෞකික සමාධියකට එනවා කියන එකයි. විතක්ක ਵਿਚාර ටික සංසිඳිලා ඔය ඇවිල්ලා ඒකාග්‍රතාවයට එනවා. ඒකනේ හතරවෙනි ධ්‍යානය තමයි අවශ්‍ය. ඒකාග්‍රතාව අවශ්‍ය. නමුත් ඔය ධ්‍යාන අරවා මේවා මොනවත් කතන්දර මේ ලොකුවට ඔළුවනේ අවුල් කරගන්න එපා. ඒව නෙමෙයි වැදගත් වෙන්නේ ඒකාග්‍රතාවය. සිත විසිරෙන්නේ නැතුව තියාගන්න එක. අපිට ඕනේ නිවන් දකින්න මිසක් වෙන නිකන් මේ නිකන් ඩිග්‍රී ගහන්න, නිකන් සම්මාන ගන්න. ඒව නෙමෙයිනේ අපිට ඕනේ. අපිට ඕනේ මේ සිතේ ඇත්ත දැනගෙන මේ දුකෙන් මිදෙන්න. සසර දුකකට වැටෙන්නේ නැති වෙන්න. අපිට මේ ජීවිතය ගැන කතාවක් තියෙන්නේ. අපිට ඔය මේ උපාධි අරවා රාජකීය පඬිත අරවා මේවා නිකන් ත්‍රිපිටකාචාර්ය අරවා මේවා ඒ කතන්දර අපිට අවශ්‍ය නැහැ. මුකුත් අවශ්‍ය නැහැ. අපි ආපු මාවත අපි ආපු නිර්මල ගමනක් තියෙනවා. ඒ ගමන තුළ අපි දැක්කේ මේ දුකෙන් මිදෙන මගක්. අපි දැක්කේ නිර්මල ගමනක්. අපි දැක්කේ මේ සිතේ මායාව අවබෝධ කරගෙන සත්‍ය අවබෝධ කරගන්න එකයි. ඒකට අපි පාර කියනවා මිසක් අපි වෙන දේවල් වලට කතා කරන්නේ නැහැ. ඒකට ඔය ආදේශ කරගන්න තියෙන සියල්ලම මොනවද පොත් මොනවද මේවා ඔක්කොම බලුවත් කවන්නේ. බලලා ඔබට අවශ්‍ය කරන තැනට ඔබ හැමතිස්සෙම ඉලක්කය හදාගන්න. මායාව මිදෙන්නේ කොහොමද? මායාව අවබෝධ කරන්නේ කොහොමද? සත්‍ය අපි අවබෝධ කරගත යුතුයි. අපි අන්ධෙක් වගේ ඉපදිලා. ඔබ කැමතිද මේ ලෝකේ ඉපදිලා ඔබ කැමතිද මුකුත් නොදැන මැරෙන්න? ඔබට මුකුත් ඔබ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔබ දන්නේ නැහැ මරනවා මොකද්ද වෙන්නේ කියලා. ඔබ දන්නේ නැහැ මොකද්ද මේ මිනිස්සු අඬන්නේ ඇයි hina මිනිස්සුන්ට මොකද මේ වෙන්නේ. ඔබ මුකුත් දන්නේ නැහැ. ඔබ නිකන් අර ආගමකින් ගැට ගහන මොකක් හරි තොණ්ඩුවකට බෙල්ල දාලා ඉන්නවා. හිර කූඩුවකට අර කුරුළු පැටිය අර කුරුළු කූඩුවේ තිබ්බා වගේ ඔබ ඉන්නවා නිකන් අර කූඩුවකට දාගෙන තමන්ගේම කූඩුවක් හදාගෙන. මේක තමයි ලෝකේ කියලා තමන්ම හිතාගෙන කූඩුවකට බහලා ඉන්නවා. අන්තිමට තමන්ම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔය වගේ ඇත්තටම අමනෝච්ච මෝග පුරුෂයෙක් වෙන්න ඕනනම් මේ සත්‍යයක් හොයන්න ඕනේ නැහැ. ඔය කියන බෙරයක් ගගහ යන්න තියෙන බෙරේ පළුවකුත් නැහැ ගහක් පදේකුත් නැහැ කියලා අන්තිමටම මැරලා. නැත්තම් ඔබ සත්‍ය දැනගෙන මොකද වෙන්නේ කියලා අවබෝධය ඇතුව ඔබ සැනසුම් සුවයෙන් යනවා. නැත්නම් ඔබ යන්නේ බීතියෙන්, බයෙන්. ඔබ ඇත්ත දන්නේ නැති ඉඳලා. ඔය බීතිය බය තියෙන්නේ ඇත්ත නොදන්නකම්. ඇත්ත නොදන්නකම් ඔබ අඬනවා මරබිය තියෙනවා බය තියෙනවා. හැබැයි සත්‍ය දැනගත්තට පස්සේ එකක්වත් නැහැ. මරණෙකුත් නැහැ. ඔබ සදාතනික සුවයක් විඳිනවා. ඒ සුද්ධත්මය ලැබෙන්නේ ඒ සදාතනික සුවය ලැබෙන්නේ සත්‍ය අවබෝධුනොත් පමණයි. බුදුන් වහන්සේ ඒකයි සුද්ධාවාස පෙන්වන්නේ. ඒකයි මේ සිතේ සත්‍ය අවබෝධ කරන අය ඉන්න තැනක් පෙන්වන්නේ. සිත සකස් වෙන තැනක් කතා කරන්නේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ අතර මේ හැම දෙයක්ම තියෙනවා. ඔබට කිසිවක් අහිමි වෙලා නැහැ. ඔබට මේ දේවල් අතරම ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. ගලපලා දෙන්න කෙනෙක් නැති එක විතරයි තියෙන්නේ. ඔක්කොම අතරම මේ හැමතැනම ඔක්කොම හොයාගන්න බැරි විදියට දෘෂ්ටියේ අතරමං වෙලා ඉන්නේ. මුළු සමාජෙම එතනයි තියෙන්නේ. අද බෞද්ධ සමාජයට බැහැනේ. බෞද්ධ සමාජයට නිවන් මගක් නේ තියෙන්නේ. ඒක කියන්න බෑනේ මේ දෙයියෝ ලෝකෙ මෙව්වයි කියලා. එහෙම නේ දෙයක් නැහැනේ බුද්ධ ධර්මයේ තුල. ඉතින් එතකම් බුද්ධ ධර්මයේ ඉන්න බෞද්ධ සමාජය අසරණයි. අනිත් ආගම් වල කෑලි ටිකක් ගැට ගහලා එකතු කරලා නිකන් සෙලෝ ටේප් ගැහුවට හරියන්නේ නැහැනේ. බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ දෙයියෝ ලෝකෙ මෙව්වා කියලා නෙමෙයිනේ. එහෙනම් බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ සබහාදාමේ න්‍යායක් කියන එක. එතන ඉස්සලා මේ ධර්මයේ තියාගන්න හරි තන කුමක්ද කියන එක. සත්‍ය අවබෝධයයි බුද්ධ ධර්මයේ කියන්නේ.
ධර්මයේ තුල තියෙන ධර්මයේ විනා නැති කිව්වේ එකයි ධර්මතාවයේ සත්‍යයි. සත්‍ය ධර්මතාවයේ සත්‍ය ධර්මයේ තුලයි විමුක්ති කියන්නේ විමුක්ති මාර්ගයක් නෙතියි. සියලු දුකෙන් මිදෙන්නේ මාර්ගය තුල පමණයි. ඒ කියන්නේ සියලු සත්වයින් කියලා කියන්නේ මේක කිසිම ආගමකට තියෙන එකක් නෙමෙයි. බුදුන් වහන්සේ සියලු සත්වයෝ නිදුක් වේවා කියලානේ කියන්නේ. සියලු සත්වයින්ට මේ ධර්මතාවය එකයි කියන එකනේ කියන්නේ. මේකේ ආගමක් නෙමෙයිනේ එතකොට. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා නිවන් දකිත්වා සූපත් වේවා කියලා අපිට ආගමක් බෑනේ කරගන්න. එහෙම වෙන්නේත් නැහැ. එතකොට ධර්මයේ කියලා තේරෙනවා මේ ධර්මතාවය ලෝක ධර්මතාවය තමයි අපි අවබෝධ කරන්නේ. දැන් පැහැදිලි. දැන් මේවා ටික ඔක්කොම එක එක ලියා ගන්න. මොකද්ද මේ අපි යන මාවත කියලා ඔබට පැහැදිලි එතකොට. ඒතර ඔබ සත්‍ය අවබෝධය කරගන්න ඕන. ඔබ දුකෙන් මිදෙන්නේ දාටයි. සත්තානං විසුද්ධිය ඥායස්ස අධිගමයි නිබ්බානස්ස සච්ච කිරියයි. දුක්ඛ දෝමනස්ස අත්තගමයි ශෝක පරිද්දවාන සමතික්කමයි ඥායස්ස අධිගමයි නිබ්බානස්ස සච්ච කිරියයි. මේකනේ පංචවිධ ආනිසංස. මේ සත්‍ය අවබෝධ කරන කෙනාගේ පංචවිධ ආනිසංස බුදුන් වහන්සේ පෙන්වන සියලු දුකෙන් මිදෙන්නේ මේ සත්‍ය දැනගත්තට පමණයි කියන්නේ. එයාගේ ආනිසංස තමයි පංචවිධ ආනිසංස කියන්නේ. දුක්ඛ දෝමනස්සානං අත්තගමයි. ශෝක පරිද්දවාන සමතික්කමයි. අන්න දුකෙන් මිදෙනවා. ශෝක පරිදේව වලින් මිදෙනවා. ඥායස අධිගමයි. ඥාය අධිගමය ලබනවා. නිබ්බාන සත්‍ය කිරිය නිවන් දකිනවා. සත්‍ය කිරිය සත්‍ය අවබෝධ කර. මේ තමයි පංචවිධානිසංස. වෙන මගක් අපිට නෑ. මේවා ගලප ගන්න ඔබට පිරිසුදු මාර්ගයක් අපි පෙන්නන්නේ. මේක තුල කිසිදු විචිකිච්ඡාවකට සැකයකට ඉඩ නැහැ. අපි මේ පෙන්වන මාර්ගය තුල නැහැ කිසිදු විචිකිච්ඡාවක් සැකයකට ඉඩ ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඔබ අපෙන් කමටහන අහනකොට දැන් ඔබට කමටහන් තමයි අපි මේ හදා ගන්න පහසු වෙන්නේ. ඔබමයි සකස් කරගන්න ඕනේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි හදපු පාරු නෑ පාරුව තමා විසින් සකස් කරගන්න කියන එකයි. එහෙනම් ඔබමයි ඔබගේ කමටහන හඳුනා ගන්න ඕනේ. ඒක තමයි හොඳම. බුදුන් වහන්සේත් ගුරුවරයා කරගන්නේ ධර්මයේ. අත්‍තර මේ මාර්ගයේ යන කෙනාට අවසානයේ ධර්මයේම තමයි ගුරුවරයා වෙන්නේ හැමෝටම. හැමෝටම මේ ධර්මයේ ගුරුවරයා වෙනවා. මේ මාර්ගයේ නිවැරදිව යනවනම් ඒ මාර්ගයේ කටයුතු කරනවා නම් මාර්ගය තුල ඇත්තටම වෙන දෙයක් එන්න එයාට තේරෙනවා. ධර්මයේමයි මේකේ තියෙන්නේ කියලා ධර්මයේම ගුරුවරයා වෙනවා. ඒක ඒකාන්තයි. වෙන කාටවත් කමඨහන් දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේකේ අවසානයේ කරා යනකොට. ධර්මයේ දකින්න ගත්තට පස්සේ ධර්මයේම ගුරුවරයා වෙනවා. ධර්මයේ තමයි මාර්ගේ යන්නේ. ධර්මයේ කියන්නේ වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ධර්මයේ කියන්නේ අර මේ ලෝකේ කිසිම දෙයක් කියලා දෙයක් නැති බව අවබෝධ වෙනවා යාට. දෙයක් කියලා දෙයක් අවබෝධ නැති බව අවබෝධ වෙනකොට ධර්මතාවයක් පේන්න ගන්නවා. ඇති වෙන නැති වෙන ධර්මතාවය ප්‍රවාහයක්. ඒක හැමතැනම තියෙනවා. කරන්ට් එක ගත්තත් ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. නෙගටිව් පොසිටිව් යන්නේ. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන යන්නේ. දැන් මෙතන මේ වයර් එකේ කරන්ට් එක එනකොට ඕක හැමතැනම යන්නේ ඇති වෙවි නැති වෙවි. හැමතැනම එහෙමයි. ශක්ති ප්‍රභාවය ගත්තත් භෞතික ඇයි මේ ඔබේ ඇඟ දිරන්නේ? ඇයි මේ හැම දිරන්නේ? ඇයි මේ හැම රැලි වැටෙන්නේ? ඇයි පොළොවට වැටෙන්නේ? ඇති වෙන නැති වෙන ධර්මතාවයක් තියෙනවා. ඒකයි මේ ධර්මයේ කියන්නේ ඒකයි වෙන එකක් නෙවෙයි ධර්මතාවයක්. ඇයි මේ හුලං හමන්නේ? ඇයි මේ ඔබට ඇයි මේකේ ගොඩාක් දේවල් ඔබට කියන්න පුළුවන් මුළු විශ්වයම එහෙමයි. එකක් දෙකක් නෙවෙයි. මේ කිසිම දෙයක් නැහැ. ඒකයි කිව්වේ මුළු විශ්වෙම එකම ස්වභාවයක් කියලා. ඒ ධර්මතාවයක් කියලා. ඒක දකින්න මහා නුවණක් ඕනේ. ඒක දකින්න මහා නුවණක් ඕනේ. ඒක මේ දෘෂ්ටියකට ගන්නත් එපා. සත්‍ය මිසක් දෘෂ්ටියක් එපා. මොකක් හරි ඒ කියන්නේ තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවයෙන් සත්‍යයකට එනවා මිසක් දෘෂ්ටියකට යන්න එපා. එපා එහෙම එකක්. අර විශ්වාසය ඇදහිලි ඒව මොකක්වත් එපා. මේ දැන් ඔබට ප්‍රත්‍යක්ෂ ඔබගේ සිත දැන් දකින්න ඕනි. එතන ප්‍රත්‍යක්ෂතාවයකට එන්න ඕනි. මේ සිත ඔබ සිතක් එනකොට මේ සිත දැන් මොන හිතද? මේ සිත ඇතුනේ කොහොමද? ඔන්න ඔහම දකින්න ඕනේ. එතකොට ඔබට පේනවා මේක දැන් මගේ හිතේ දැන් මට ආවා මේ ශබ්දේ. මට ශබ්ද සිතක්. දැන් මට වර්ණ සිතක්. දැන් මට රස සිතක්. දැන් මට ගන්ධ සිතක්. මේ එකින් එක හොඳට දකින්න නුවණක් ඕනේ. ඒකට ඔබ බණ අහන්න ඕනේ. මොකද ඒක එකින් එක කවුරු හරි මේ ආර්යයන් වහන්සේ නමක් පැහැදිලි කරනකොට ඔබට ඒක ඇත්ත පේන්න ගන්නවා. මේක ඇත්ත නේද කියලා. ඔබ ඇවිදිනකොට මේ සිත දකින්න ඕනි. පොළව කියන්නේ සිතමයි. කකුල කියන්නේ සිතමයි. දැන් අපි කියන්නේ වතුර තිබහයි කියන්නේ සිත. සිතට වතුර බොන්න බෑ. මෙන්න මේ වගේ හැම එකම ගලපන්න ඕනි.
බඩකිනී කියන්නේ හිත. හිතටවත් කන්න බෑ. මේ සිතුවිලිනේ තියෙන්නේ සේරම. ඔබට බලනකොට හැම එකම සිතුවිලිම බව පේන්න ගන්නවා. සේරම සිතුවිලි ඔක්කොම හොඳට බලන්න ඕනේ. මේකට තමයි ඔබ සමතේ පොඩ්ඩක් අවශ්‍යයි. සමතේ මෙතන ලොකු කටයුත්තක් තියෙනවා. ඒ කියන්නේ සිත විසිරෙනකොට පේන්නේ නැහැ. ඇත්තටම මෙතන කියන්න පුළුවන් අපිට සමත යානික විපස්සනා යානික. ඉතින් එහෙම අපිට කියන්න පුළුවන්. මොකද සමහර අයගේ ස්වභාව වෙනස්නේ. සමහර කෙනෙකුට හිත විසිරෙනවා වැඩි නිසා පේන්නේ සමතය අවශ්‍යයි. සමහර කෙනෙකුට හිත විසිරෙන්නේ නැහැ. එයාලගේ පරිසර ස්වභාවය, එයාලගේ සිතේ සකස් වුණු ස්වභාවය තුලම තියෙන පුදුම සිහි නුවණක්. අන්න ඒක ප්‍රඥාව අවදි වෙනවා. එතකොට සමතේ යාගාව සහජයෙන් හම්බෙලා තියෙනවා යාට. සකස් වෙලා තියෙනවා යාගේ පසුබිම තුල. ඉතින් ඒක නිසා තමයි එතකොට විපස්සනා පුබ්බංගමා එන්නේ සමත. ඉතින් නැත්තම් සමත පුබ්බංගමා විපස්සනා කොහොමද දෙකම එනවා. විපස්සනාවක් නැතුව නිවනක් නැහැ. සත්‍ය විදර්ශනා නුවණින් විදගෙන ගිය ඥානකින් දකින්නේ ප්‍රඥාවන්තං ආයන් ධම්මං දුප්පඤ්ඤස්. මහා ප්‍රඥාව අවදි කරන්නයි ඔය සමතයත් විපස්සනාවත් අවශ්‍යයි. ඔය සමතය කියලා 아무තු දෙයක් නෑ. විපස්සනා කියලා 아무තු දෙයක්වත් නෑ. මේකේ තියෙන හිත විසිරෙනවා නම් ඒ විසිරෙන හිත තැම්පත් කරගන්න තමයි සමත කමඨාන් තියෙන්නේ. ඉතින් මේක 40 මේක තියෙනවා දෙකක 42 ආකාර සමඨාන් තියෙනවා. ඉතින් ඔබට පටවිය ආපෝද මේක ඉතින් එක විදිහට ඔබට ධර්ම න්‍යාය බැලුවොත් න්‍යාය තුල ඔබ ඉගෙනගෙන තියෙනවා නම් ඔබට පහසුයි. එතකොට ඔබ දන්නවා මේ කමඨාන් දැන් මේවා විදිහට ඔබ මේ සිත විසිරෙන එක තැම්පත් කරගන්න, ඒ නිමිත්ත සකස් කරගන්න. එහෙම දන්නවා මේවා ඉතින් අමුතු දේවල් නම් නෙමෙයි. ඔබ ඉන්නේ ඉරියව්වට හිත තියාගෙන ඔබ හිත තැම්පත් කරගත්තොත් ඒකත් සමත කමඨහනක් තමයි. ඔබ හුස්ම දිහා බලන් ඉන්නවා නම් ඒකත් සමත කමඨහනක් තමයි. ඔබ බුදු පිළිමේ දිහා හිත කොහෙවත් යන්නේ නැතුව බලන් ඉන්නවා නම් ඒකත් සමත කමඨහනක් තමයි. ඒක සමත කමඨහනක්. ඒකට හේතුව සති නිමිත්ත අල්ලනවා කියන එක. සති නිමිත්ත කියන්නේ මේ එක තැනක හිත තියා ගන්නවා කියන එක. ඒකට ඉතින් වර්ණයක් වෙන්න පුළුවන්, නීල කසීන වෙන්න පුළුවන්, කසීන භාවනා, දස කසීන මේ ගොඩක් ඒවා කියන්න පුළුවන්. ඉතින් පටවිය ආපෝ තේජෝ ආයෝ ඒක හුලඟ නැත ඉල්ලවා දිනකොට ඒකත් අල්ල ගන්න පුළුවන්. පටවිය කියලාත් අල්ල ගන්න පුළුවන්. පටවි සංඥාව. මේ ඔක්කොම සමතේ. මේ සමතේ අතරම භාවිතා කරනවා පමණයි. නිවන නෙමෙයි. එතන සමාධියක් ආවත් ඒක ඇවිල්ලා මේ චිත්ත ඒකාග්‍රතාවයක්. අපි ඒව පෙන්නවා ඔබට දේශනාවල අහන්න ලැබෙයි. මේ අපේ පැය 14 දේශනාව ඉතාම වැදගත් කියලා දකිනවා. මොකද අපි හැමදේම උත්සාහ කරා ඒක එකින් එක තව හිස්තනක් තියන්නේ නැතුව ඉවරයක් කරන්නම පැහැදිලි කරන්න උත්සාහ කරපු දේශනාවක් ඒක. මොකද ඒක හැමතිස්සෙම අපිට හැමෝම අහනකොට අපි හැමතිස්සෙම කෑල්ල කියන්නේ. එකපාර අපිට පැහැදිලි කරන්න අවශ්‍ය වුණා. කාට හරි එකපාර මේකෙන් ආව. ඒතර එයාටත් කරදරයක් නෑ. එයාට නිදහසේ එකපාර එකින් එක ලියා ගන්න පුළුවන්. ඉතින් එයාට පැකේජ් එකක් වගේ. එතකොට ඒක නිකන් නිවන් මාර්ගටම යොමු වුණු. අන්න එවැනි දෙයක් අපිට ඔබ වෙනින් කරන්න ඕන උනා. ඒක නිසා තමයි අපි එවැනි උත්සාහ කෙරුවේ. දැන් අපි මෙතනදී අපි මේ උත්සාහ කරේ ඔබගේ මේ ප්‍රශ්න ටිකට විසඳුම් දෙන්න. ඉතින් කමඨහන් එතකොට ඔබ කොහොමද හදා ගන්න ඕනේ? ඔබ කොහොමද කමඨහන් ලියා ගන්න ඕනේ? එතකොට ඔබට ඔබ මුලින් හිත විසිරෙනවා නම් හිත තැම්පත් කරගන්න එක ඉන්ද්‍රිය සංවරය මේ වචන ගොඩාක් ලොකු කරගන්න එපා. හිත විසිරෙන්නේ නැති එක තියා ගන්න එක ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න එක. ඉතින් මේවා අවශ්‍යයි. හිත දකින්න එකයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ කියන්නේ සිත හැමතිස්සෙම සිතට ફોකස් කරන්න ඕනේ. දැන් අපි හැමතිස්සෙම බාහිරට ફોකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම අපි බාහිරත් එක්ක තමයි ජීවත් වෙන්නේ. අපි හිත දකින්නේ නැහැ. ඇත්ත කතාව. සාමාන්‍ය අනුසෝතය තුළ පෘථග්ජන භූමිය කියන්නේ සත්තු පවා එතනයි ඉන්නේ. හැම කෙනෙක්ම බාහිරත් එක්ක තමයි ඔක්කොම ගනුදෙනු කරන්නේ. දැන් පොත කියලා දෙයක් බාහිර නැහැනේ. දැන් කෝප්පේ, පිඟාන, මල්පෝච්චිය, මුට්ටිය ඔක්කොම මැටිනේ. නමුත් අපි මැටි නෙමෙයි දකින්නේ අපේ හිතේ තියෙන සංකල්ප. සම්මුති. අපි හදාගත්ත නම් ටික. දැන් අපි ඉංග්‍රීසි භාෂාවේ සුද්ධෝ ඒ භාවිත කරන භාෂාවත් එක්ක බලුවොත් ඒගොල්ලන්ගේ සම්මුති නාම වෙනස්. දෙමළ අය භාවිතා කරන නීලම් අපච්චන් ඒ සම්මුති නාම වෙනස්. ශබ්ද වෙනස්. ඔය සම්මුති නාම කියන්නේ ශබ්ද වෙනස්. ඒතකොට චීනයේ වගේ ඒ භාෂා සම්මුති නාම වෙනස්. මේ වගේ මේ සම්මුති නාම කියන්නේ බාහිර තියෙන ඒ වුණාට ඇමරිකාවට ගියත්, ඉන්දියාවට ගියත්, ලංකාවේ හිටියත්, චීනට ගියත් බාහිර තියෙන එක හැඩතලයයි. ඒකේ මැටි. ඒ හැඩතලේ පටවිය ආපෝ තේජෝ මහ භූත.
ඔන්න ඕක දකින්න ඕනේ. එතකොට මේ මිනිස්සු තමයි මේව හදාගෙන ඉන්නේ. හරියට ආගම් ටික හදාගත්තා වගේ. මම මුස්ලිම්, අරයා දෙමළ, අරයා ක්‍රිස්තියානි, මෙයා බෞද්ධ. මේවා නැහැ එළියේ. එළියේ මිනිස්සෙක් විතරයි ඉන්නේ. මිනිසුන්ගේ හිතේ සංකල්පවල ඕවා තියෙන්නේ. ඒ සංකල්පවල තියෙන සංකප්ප ලෝකයක තමයි මේ මිනිස්සු දුක් විඳින්නේ. ඔන්න දැන් ඔබ දකින්න ඕනි දුක් විඳින්නේ බාහිරින් නෙමෙයි සිතුවිලිත් එක්ක කියලා. එතකොට ඇත්තට නම් දුකක් එන්න ඉඩක් නැහැ. නමුත් සිතුවිලි නිසා දුක් එනවා. දැන් ඔබ ලියා ගන්න ඕනේ. දැන් සංකාර කියන්නේ මොනවද? සංකප්ප කියන්නේ මොනවද? සංඛාර සංකප්ප කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි පළවෙනි එක. සංකාර තමයි මුළු කතාවම අපි දුක් විඳින්නේ සංකාර ලෝකයක, සිතුවිලි ලෝකයක. අන්න චේතනා, සිතුවිලි, සංකාර, සේරම සබ්බේ සංකාරා. ඒවා බාහිර නැහැ. ලියා ගන්න දැන්. අපි ජීවත් වෙන්නේ හිත ඇතුලේ ලෝකේ කියන්නේ සිතුවිලි ලෝකේ කියන්නේ අපි හදාගත්ත නාම ලෝකෙක. ඔක්කොම නම් නාගා, නුගගා, අඹගා, දෙල්ගා, කොස්ගා ඔක්කොම නම් අපි දාලා තියෙන්නේ. බාහිරේ මේව නැහැ. අපි දාගත්තේ ඒවා තමයි 5000 කොලේ 10000 කොලේ මේක රත්තරන් මේක රිදී මේක වටිනවා මේක වටින්නේ. ඒතකොට අපි ඒ විතරක් නෙමෙයි. අරයා මගේ දරුවා, අරයා මේ අපේ පවුලේ, අරයා අනුන්ගේ මේ ඔක්කොම සිතුවිලි තියෙන්නේ. සිතුවිලිත් එක්ක අපි බැඳීම් තියෙනවා. ඒ බැඳීම් එක්ක අපිට දුකක් තියෙනවා. දැන් ඔබ ස්පිරිතාලට යනවා, ඔබ කෙනෙක් බලන්න. ඔබ යනවා ඇඳන් ගොඩක ඉන්නවා ලෙඩ්ඩු පහු කරගෙන. ඔබ එකකටවත් කම්පා වෙන්නේ නැහැ. හුස්ම ඇද්දත් එක්කෙනෙක් පණ ඇද්දත් ඔබට කම්පාවක් නැහැ. හැබැයි ඔබේ දරුවා, ඔබේ බලන්න යන ඔබේ කෙනා පණ අදිනවා නම් විතරයි බාණ්ඩන්නේ. අනිත් මිනිස්සු පණ ඇද්දට ඔබ බාණ්ඩන්නේ නැහැ. ඇයි මේ සිතුවිල්ලයි ඔබ මේ සේරම ගෙවන්නේ සිතුවිලි ඔබ අසුරු කරන්නේ. ওই සිතුවිල්ලේ ඕක තියෙන්නේ. සිතුවිල්ලක් නිසායි ඔබ මේ සේරම වෙන් කරගෙන තියෙන්නේ. ඔබ සබහාදහමෙන් වෙන් වෙලා. ඔබ සබහාදහමෙන් වෙන් වෙලා ඉන්න නිසා ඔබ සබහාදහම අඳුනන්නේ ඒ නිසාමයි ඔබ දුක් විඳින්නේ. ඔබ කවදා හරි සබහාදහම අඳුනගත්තොත් මේ සේරම එකයි කියලා ඔබ දුක් විඳින්නේ නැහැ. ඔන්න ඔතනටයි යන්නේ. ඔන්න ඔතනයි දුකෙන් මිදෙන මඟ. ඒකයි අපි උපමා සමහර වෙලාවට අපි නිකන් හරි අමුතු විදිහේ උපමා ඉදිරිපත් කරනවා. මහා මුහුද වෙනයි රළ වෙනයි කියලා ඒ රළ හිතුවොත් ඒ රළට කවදාවත් ඒක කරන්න බෑ. දුක තමයි එන්නේ. ඇයි? රළ කවදා හරි මහා මුහුදටම යනවා. සබහාදහම මහා මුහුද වගේ. එතකොට රළ මම වෙනයි කියලා හිතන එක අපි මිනිස්සුත් හිතනවානේ. මේ වෙනයි මම වෙනයි. මම වෙනයි කියලා හිතන කෙනා තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. ඒක මේ සබහාදහමෙන් ඔබට උපමා ගොඩාක් තියෙනවා දකින්න. දැන් ඔය ඒ වගේ ඔබට උපමා ගොඩාක් එහෙම පෙන්න කියත හැකි. අපි ගොඩාක් ඒ ඔබට අහන්න ලැබෙයි මේ දේශනාවල තියෙනවා. නමුත් මේවා ඔක්කොම පෙන්නන්නේ මේ දෙක පෙන්නන්නේ. මෙතන තියෙන සබහාදහමක් පමණයි. ඒ සබහාදහමේ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයේ පවතින එකක් නෙමෙයි. ධර්මතාවය කියලා කොහෙවත් දෙයක් නැහැ. ධර්මතාවය තමයි ඇති වෙන නැති වෙන ස්වභාවය. ඕක අවබෝධ කරන එකයි ධර්මය අවබෝධ කරනවා කියන්නේ. ඒ අවබෝධ කිරීම තුළ ධර්මතාවය අවබෝධ වෙනවා. මේ ලෝකේ ඇති වෙන නැති වෙන ධර්මතාවය තමයි උදේවැය ඥානය කියන්නේ. ඒ උදේවැය ඥානය අවබෝධ කරන කෙනාට සත්‍ය අවබෝධ වෙනවා. ඒකයි කියන්නේ එක්ෂණික සිතක ඇතිවීම නැතිවීම දකින්නාට සම්මුතිය තුළ මරණය යමුන වේ කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. දැන් ඔබ තව ටිකක් අපි ධර්මයට ලං කරමු. දැන් ওই සේරම සිතුවිලිනේ. දැන් ඔක්කොම නම් හිතින් හදාගත්ත ඒවානේ. අපිම හදාගත්ත ඒවානේ. එහෙම දේවල් බාහිර නෑනේ. ඒවත් එක්කලා අපි ජීවමාන වෙලානේ. දැන් ඊගාව එක බලන්නකෝ. දැන් ඔබ ඉපදෙනකොට දන්නවද මේම දේවල් තියෙනවා. මේ මුස්ලිම් අය ඉන්නවා, ක්‍රිස්තියානි අය ඉන්නවා. මම මොන ආගමේ වෙයිද දන්නේ. ඔබ ඉපදෙන පුංචි දරුවෙක් කොහොමද දන්නවද? නෑ. ඒකයි ප්‍රභාස්වර සිත කියන්නේ. ඒකයි යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක් කියලා. අර බුදුන් වහන්සේ දෙනවනේ උපමාව. සුදු රෙදි කඩේ. ඒක කිල්ට් වෙනවනේ. අජෝහරන් කියලා අර කමටහනක් දෙනවා. එතකොට ඒ වගේ කතකා ඉන්නකොට කිල්ට් වෙන මේ වගේ තමයි යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක් කියලා කිව්වේ. ඒ කියන්නේ අපේ ප්‍රභාස්වර සිතින් ඉපදිලා මේ ලෝකයේ තියෙන කුණු කන්දල් සේරම ඔළුවේ දාගෙන. ඒ කියන්නේ බාහිරින් අපිට දාලා ඔක්කොම දත්ත විදිහට දාලා තියෙන්නේ. සංඥා. මේ රතු පාට, නිල් පාට, කහ පාට ඔතනින් පටන් අරගෙන අම්මා තාත්තා ඉඳලා සේරම පටන් ගන්නලා ආයන්න ඉඳලා අකුරේ ඉඳලා සේරම අපි දත්ත එකතු කරලා තියෙන කම්පියුටර් දත්ත දානවා වගේ.
දැන් අන්තිමට ওই දත්ත තමයි අපි හිතන් ඉන්නේ මේ මම කියලා. ওই දත්ත ටික බොරුවක් නේ. එතන ඔබත් නැති වෙනවා. දැන් ඔබට නමක් දානවා. ඔබ නිමල්. නම දානකන් සමහරලාට මාස 2ක් යනකන් 3ක් යනකන් සමහර ළමයින්ට නමක් නැහැ. එතකන් එයා කවුද කියලා දත්තයක් නැහැ. දැන් මේ වගේ තමයි සේර. අපි හිතන් ඉන්නේ ඊට පස්සේ අපි නිමල් කියලා. ඊට පස්සේ නිමල් කියන කම ළමයට කවුරු හරි බැන්නොත් හරි අපිට කේන්තියක්. ඇයි මම නිමල්නේ. දැන් මේ සිතුවිල්ලක් නේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම කවුද? මම නිමල්ද? නෑනේ. අපි හිතනවා. මේ ඔය වගේ තමයි. හැම එකම එහෙමයි. අතර මේ සිතුවිලි මේක සංඛාර කියන්නේ මේ සිතුවිලි. මේවා අපි අතරම අපිම හදාගත්තේ ඒවා. එම් බැලුවොත් අතර මේක තව පැත්තක් තියෙනවා. මේක තව ගැඹුරු පැත්තක් තියෙනවා. මේක තවත් ගැඹුරට යනවා මේ ධර්මයේ. මේක එක අදියරක අපි මෙහෙම කතා කරන්නේ. ඒක අපි කිව්වනේ ආලෝකයේ එනකොට ශබ්දේ එනවා. අර අම්මගේ අඩතලේ එනකොට මෙහෙම අම්මා කියලා කියනවා. කියනකොට මේ දෙක එකතු වෙනවා. මේ එකතු වීම ස්පන්දනයක්. මේ ස්පන්දනයේ තමයි ඔක ඊට වඩා ගැඹුරු අදියරක්. ඕක ගැඹුරු. ඔතන ආත්ම දෘෂ්ටියක් නැහැ. ඔතන සබහාදාම පෙන්වන්න දන. ඕක අන්තිමටම තමයි අපි මේ විදිහට කතා කරන්න ඕනේ. මේ දැන් මේ විදිහට කතා කරොත් දැන් මේක කෙනාගේ හැටියටයි මේ ධර්මයේ පැහැදිලි කරන්න ඕනේ. ඒක පළවෙනි දැන් එක පාට මුකුත් බදන්නේ නැති එක්කනට ඕක කිව්වොත් එයා අවුල් වෙනවා. එයාට ඉස්සෙල්ලා මෙන්න පොඩක් උඩින් පෙන්වන්න ඕනේ මේ යන ගමනක් උඩින්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ සංකාර හැදෙන හැටි පෙන්වන්න ඕනේ. පස්සේ තමයි යාට ඊට පස්සේ ගියාම පේනවනේ නෑ මේක සබහාදාම කරනකොට එයාගේ ඒතොර එයා කල්පනා කරන කොහොමද එන හිත ඇදුනේ කියලා. අන්න එතකොට ඒ කියන්නේ කොහොමද මේක උනේ? කොහොමද මේ අම්මා කියන සංඥාව ආවේ? කොහොමද ඒක එකතු උනේ? එතකොට අන්න එහෙම යාට එනවා ගැටලුවක්. අන්න එතකොට තමයි දෙවෙනි අධ්‍යයනයට යනවා. එතකොට තමයි පෙන්වන්න ඕනේ සිත හැදෙන තැනට ආයි යන්න ඕනේ මුලට. ඊට පස්සේ තමයි ආයි ප්‍රභාස්වර සිතට යන්න ඕනේ. සාසවීයයි කියලා පටන් ගන්න ඕනේ. ගම් එක වගේ ඇලෙනවා කියන එක තන්ට මව් කුසෙන් එන තන්ට ගන්නවා. ස්කන්ධානම් පාතිබව ආතනම් පටලබ්බ ආයන් උච්ච ಜಾති කියන තන්ට ගන්නවා. අස්ස ಜಾතියයි මහණෙනි කියලා බුදුන් වහන්සේ පෙන්වපු හැටි ගන්නවා. ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ගන්නවා. එතකොට වේදනා සංඥා සංකාර කියලා මේ ආලෝක හැඩතලයක් එනකොට ඒ හැඩතලේ දැනෙන එකමයි වේදනා සංඥා සංකාර වෙන මොකක්වත් නෙමෙයි. ඒක වේදනාව වෙන්දන එක ඒක මේක ඉතින් දිග පරයක් අපි අපෑ 14ක් ගත්තේ ඔය දිග පරයක් පෙන්වන්න තමයි. ඔබ ඒක අසන්න. ඒ ටික තමයි ඒක පෙන්වන්නේ. අදියර දෙක තමයි අපිට පෙන්වන්න ඕනේ. උඩින් පෙන්වන්න පුළුවන් එක විදිහකට. නමුත් ඒක අද්දුර සිත හැදෙන හැටි අවසානට ගියාම තමයි අර ටික ඕන වෙනවා. ඒ ටික ඕන වෙනවා ඊට පස්සේ ඕන වෙනවා කොහොමද මේ ප්‍රසාද රූපයක් හැදුනේ කියලා දකින්න යට ඕන වෙනවා. ඒ ගැඹුරු ඒ අනාගාමි භූමියේදී තමයි ගොඩක් ඔතනට එන්නේ. යා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඔය සමහරලාට ඒ කෙනාගේ හැටියට මේවා වෙනස් වෙනවා. නමුත් මුලින් උඩින් පොඩ්ඩක් යාට සත්‍ය යන මාර්ගය පෙන්වන්න ඕනේ. ඊට එයා මාර්ගයට එනවා. මාර්ගයට ආවට පස්සේ තමයි යා ටික ටික ඇතුළට කිඳා බසින්නේ. ඒකයි විවරිතෝ විජටිතෝ කියලා කියන්නේ. තව ඉවර වෙන්න මේක ඇතුළට යනවා කියන්නේ. නම සත්‍ය අවබෝධේ කරාම යනවා මේක. ඒකයි කියන්නේ සම්බෝධි පරායන වෙනවා කියලා. ඉතින් ඒ ගමන තමයි මේ යන්නේ. ඉතින් ඔබ අහපු කමඨහන් ප්‍රශ්න වලට තමයි මේ ගොඩක් වෙලාට අපි මෙහෙම පෙන්වන්න යන්නේ. ඉතින් අතනදී සිත විසිරෙන්නේ නැතුව තියාගන්න එක වැදගත්. ඉතින් ඒක හිත දකින්න එකයි වැදගත් පළවෙනිම දේ. දැන් හිත සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් අයට පේන්නේ නැහැ. හිත නෙමේ පේන්නේ හැමතිස්සෙම බාහිරට හිත නිකම්ම යනවා. ඉතින් ඒක අවුරුදු දැන් ඔබේ වයස හැටියටම පුරුදු වෙලා තියෙන්නේ අනුසෝතය තුළ. ඉතින් බාහිරින් තමයි හැමතිස්සෙම ලෝකේ දැකලා තියෙන්නේ. ඉතින් මේ අවුරුදු 7 ආර පුංචි දරුවෙකුට මුලින් ඉඳන්ම පෙන්නුවොත් මේ බාහිර නෙමේ හිත කියන එක ඒ දරුවා හරි ගමනක් යනවා. ඒ දරුවා නිවන් දකින්නවා. ඒ දරුවා අවුරුදු 7ෙම සෝවන් වෙන්නේ ඒකයි. නමුත් දැන් අවුරුදු 20 30 40 යනකොට ඔබේ දත්ත ගොඩාක් බාහිර ඇත්ත විච්ච දත්ත තියෙන්නේ. බාහිර ලෝකේ ඇත්ත කරගෙන ඔබ ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට මොනවා හරි කම්පනයක් වෙලා අර පටාචාරට වුණා වගේ අම්මත් නැති වෙලා තාත්තත් නැති වෙලා මහත්තයත් නැති වෙලා ළමයිනුත් නැති වෙලා ගෙවල් දොරවලුත් නැති වෙලා ඒ තත්ත්වේ කම්පනයක් අහම ඔබට තේරෙනවා මේ බාහිර ඇත්තක් නෙමෙයි කිය. ඔබට එහෙම කම්පනයක් නැතුව ඔබට සමහරවිට මේක තේරෙන්නේ නැහැ. ඔබට දැන් බාහිර සමහරට දරුවා ගොඩාක් බැඳිලා සමහරට ගෙදර ගොඩාක් බැඳිලා සමහරට මහත්තයා ගොඩාක් බැඳිලා එහෙම බැඳීම් ගොඩාක් තියෙනකොට කොහොමද ඔබ මේක බාහිර ඇත්තක් නෙමෙයි කියන එක හිතන්නේ? ඔබට ඒක ගන්න අමාරුයි. ඒක නිසා තමයි ඔබට ධර්මයේ එතකොට ටිකක් අමාරුයි මේක ග්‍රහණය කරගන්න අපහසුයි. ඉතින් මහා ඥානයක් තියෙනවා නම් ඔබගේම ප්‍රඥාවට සකස් වෙනවා නම් ජීවිත අවබෝධය හුඟක් තියෙනවා නම් ජීවිත අවබෝධය තියෙන කෙනාට ඇත්තටම ජීවිත අවබෝධය තුලිනුත් නිවන් දොර විවර වෙනවා.
එයාට දැනෙනවා සතර පෙර නිවි දැක්කා වගේ. මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් දැක්කා වගේ එයාට ජීවිත අවබෝධය තුලත් මේ නිවන් මඟ විවර වෙනවා. එයාට තේරෙනවා මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. එයාට තේරෙන්න ගන්නවා මේ ලෝකේ ඇත්තක් නෙමෙයි මම ඇත්ත හොයා ගන්න ඕනි කියලා. අන්න ඒකෙනත් මහා වීරකින් කටයුතු කරනවා. ඒ වීරිය අවශ්‍යයි. මේ නිවන් මඟ මහා වීරියක් අවශ්‍ය වෙනවා. මුලින් මුලින්. අවසානයේදී කරා යනකොට තමන්ගේම අභ්‍යන්තරයෙන් සකස් වෙන බල ධර්ම බවට පත් වෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම. අපි හැමතිස්සෙම පෙන්නවා මේ සමාජය තුල තාමත් පොත්වලට ඇලිච්චා. ඉතින් අපිට ඇහෙනවා බණ කියනවා මේ සද්ධාව වෙනින් පැති වලට දාලා ආකාරෝති සද්ධා මූලිකා සද්ධා මෙහෙම එක එක විදිහේ නම් දාගෙන මේවා කියාගෙන යනවා. අපිත් කොහොම ඇත්තනම කාලයක් අපිත් කොහොම ඒව තමයි අපිත් හිතුවා මේම කියලා. නමුත් මේකේ ඔබට කියන දෙයක් තියෙනවා. සද්ධාව කියන්නේ සත්‍ය. සිතේ සත්‍ය දකීමයි සද්ධාව කියන්නේ. මායාව දැකීමයි සද්ධාව. ඒ තාක් ඔබ ඉන්නේ අමූලිකා සද්ධාවක. ආකාරවති සද්ධාව කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න ඕනේ. මේ සිත මායාවක් බව දැකීමයි ආකාරවති සද්ධා. ඒ සද්ධාව ඇති කෙනා තමයි ඒ සිතේ මායාව දකින්න කෙනා කියන්නේ. සද්ධාවන්ත කියන්නේ ඒ සත්‍ය දකින්න කෙනා. මේක බොරුවක් කියන එක මේ සිත මායාවක් කියලා දකින්න කෙනා. ඒ සිතේ සත්‍ය දකින්න කෙනා. එයා සද්ධාව ඇති කෙනා. ඒතර සද්ධා එයා තමයි වීරිය ගන්නෙ මේ සිතෙන් මිදෙන්න. මේ සිත බොරුවක් ලෝකේ බොරුවක් මේ සිත අපිට පෙන්වන්නේ බොරුවක් මායාවක් කියලා දකින්න කෙනා වීරිය ගන්නවා එකෙන් මිදෙන්න. ඒකයි සද්ධා වීරිය සති. එයා තමයි සතිය ගන්නෙ. සතිය වඩලා සිත දකින්න උත්සාහ කරන්නේ. සද්ධා වීරිය සතිය එයා සමාධිය ගන්නවා. එයා ගන්නවා සිතේ හැම සිතම සත්‍ය දකින්න තැන අනිමිත්ත සමාධියට යනකම්. සමත සමාධියෙන් තමයි පටන් ගන්නෙ. මුලින් ලෞකික සමාධියක් තමයි එයාට එන්නේ. නමුත් එයා පස්සේ එයා ගන්නවා මේකේ සත්‍යෙම දකින්න. එයාගේම අභ්‍යන්තරයෙන් මේ ධර්මය අවබෝධ වෙන ප්‍රමාණයට තමයි ඒක වැඩි දියුණු වෙන්නේ. ඊට පස්සේ එයා දකින්න ගන්නවා නෑ මේ සිතට එන අරමුණේ සත්‍ය දකිලා මිදි මිදි යන ගමන අන්න සද්ධා වීර සති සමාධි ප්‍රඥාව කියන්නේ මේ සිත දැකීම සිතේ සත්‍යයට නොරවටීමයි ප්‍රඥාව. ප්‍රඥා භාවයේ තබ්බා විඥානම් පරිඤ්ඤය කියන්නේ විඥානයේ තමයි සිත කියන්නේ විඥානය අවබෝධ කිරීමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාවෙන් තමයි නිවන් දකින්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන එක. හැබැයි මේක දැනෙන්නේ ප්‍රඥාවෙන් මේ අනිත්‍ය සිතේ සත්‍ය දැකීම දැනෙන්නේ ඥානෙටයි. ඥාන අවදි වෙන්නේ මේ සිහිය නුවණ පවතින්නේ සිතුවිලි වලට නොරවටි සිතුවිලි වලට එහා ගිය දැනීමකට එයාට එනවා දැනෙන්න. එයාගේම සිත ඇත වෙන නැති වෙන සිතුවිලි දැනෙන ඥානයක් යාට අවදි වෙනවා. ඒ ඥානෙ තමයි සිහියත් එක්ක නුවණත් එක්කලා වර්ධනය වෙන්නේ. ඒ ඥාන අභිභවා කියලා අභිඥා බවට පත් වෙනවා. ඒ තුළ ඔහු අභිඥාවෙන් දකිනවා මේ සියල්ල සිත හැදෙන හැටි, නැති වෙන හැටි, මේ ලෝකයේ ඇත්ත කතා. ඔහු දකින ගන්නවා මේ සත්‍ය කුමක්ද කියන එක. අන්න එතනයි නිවන් මාර්ග ප්‍රවේශ වෙන්නේ. ආසවක්ඛ්‍යා ඥාන අවදි වෙනවා, ත්‍රිවිද්‍යා පහළ වෙනවා. ඒ පුබ්බේනවාසන ඥානෙ තුතුප්පත ඥාන ආසවක්ඛ්‍යා සකස් වීම තුලයි නිවන ස්පර්ශ වෙන්නේ. පුබ්බේනවාසානුස ඥානය කියන්නේ ඔබ හිතන්න එපා මේ සිතුවිලි වල මේ අපි පුබ්බේනවාස ඥානෙ විශේෂයෙන්ම කතා කරලා තියෙන විශාල පරයයක්. ඔබට ඇහෙන්නේ නැති අපි විශේෂ පරයක් තියෙනවා කතා කරලා මේ සිත ඇති වෙන නැති වෙන මේ සිත මෙතන පොත දකින්න හිත නෙමෙයි බිත්තිය දකින්න හිත නෙමෙයි මල දකින්න හිත නෙමෙයි පුටුව දකින්න හිත නෙමෙයි පොළොව දකින්න කියලා. මේ විදිහට පොත දකින්න හිත එතනම ඇති වෙලා නැති වෙනවා. නමුත් පොත කියන්නේ අතීත සංඥාවක්. මෙතන පොත කියලා වර්තමාන දෙයක් හම්බ වෙන්නේ අපි ජීවත් වෙන්නේ අතීතය තුලයි. බිත්තිය දකින හිතත් එතනම ඇති වෙලා නැති වෙනවා. ඒ අනාගත සිතත් හැබැයි අනාගතයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒකත් ඒ මොහොතේම අතීතයක් බවට පත් වෙනවා. එනේන සිත මේ ස්වභාවය දකිනවා මේක නේද වෙන්නේ කියලා. අපි ජීවත් වෙන්නේ අතීතයේ නේද? අපි සම්මුති ප්‍රඥාප්තිත් එක්ක නේද ජීවත් වෙන්නේ? සම්මුති ප්‍රඥාප්ති අතීත සංඥා නේද? ඒව වර්තමානට අයිති නෑ නේද? එතකොට අපි දකින වර්තමාන ලෝකෙම බොරුවක් නේද? අපි ජීවත් වෙන්නේ අතීතයේ නේද? එහෙනම් මේක මල ලෝකයක් නේද? මේක අතීත ලෝකයක් කියන්නේ මල ලෝකයක් කියන්නේ මලුන්ගේ ලෝකේ නේද කියලා. අන්‍යා සත්‍ය දකින්න ගන්නවා. අන්න ඒකයි කියන්නේ පුරාණ බිදම් භික්ඛවේ කම්මං වදාමි. අතීතේ පුරාණේ අපි කන්නේ. අතීතේ පුරාණේ නිසයි නව සංඥා සකස් වෙන්නේ. ඉතින් මේක දිග පර්යායක් මේක තවත් ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන්. මේ සංඥා අபிසංකරණයක් මෙතන තියෙනවා. සංඥා වේදේති නිරෝධ සමාපත්තියක් කරා යනවා. මේක තියෙන නමුත් මෙතන අපිට කියන්න ඕනේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කියන්නේ ඔබ හිතන්න එපා මේ අල්ලන්න බැරි කාටවත් තේරෙන්නේ නැති මේ ජීවිතේට ලබන්න බැරි එකක් කියලා. මේක මේ මොහොතේ ඔබට ලබනවා. මේ මොහොතේ මේ අවබෝධය තුළ ඔබ පුබ්බේ නිවාසානුස්සති ඥානෙටපත් වෙනවා.
මේ මොහොතේ ඔබ මේ අවබෝධයත් එක්ක චුතුප්පාත ඥාණයටපත් වෙනවා. චුතුප්පාත ඥාණය කියන්නේ චුති උප්පත්තිය දකින්න ඥාණය කියන්නේ මේ ක්ෂණික සිතක් ඇති වෙලා නැති වෙන තැන අතීතයේ දකින්නවා මේ මෙතනම මේ සිත අතීත සංඥාව නිසාට ගත්තේ ඒ ඉපදිලා නිරුද්ධ වෙලා ඊගාව සිතත් එතන එනකොටම අතීත සංඥාවක් කියන්නේ. එක සිතක ඒකයි කිය ක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුල මුකුත් හම්බ වෙන්නේ නැහැ. එතනම ඇති වෙනව නැති වෙනව උදේවැය ඥානයේ තියෙන චුතුප්පාත ඥානයේ තුලයි. එතනයි දස ඥාන අවදි වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්නේ ඔතනයි. එතනයි මේකේන සීල විසුද්ධිය මුලින් සිත දකින්නවා ඒකේන චිත්ත විසුද්ධිය සිතේ සත්‍ය දකින්නවා ඒකේන එනවා දිට්ඨි විසුද්ධිය ඒකේන මිත්‍යා දෘෂ්ටිය බාහිර දකින්න සම්මා දිට්ඨියට එනවා බාහිර බොරුවක් කියලා දකින තැන අන්න චිත්ත විසුද්ධියෙන් එනවා දිට්ඨි විසුද්ධියට දිට්ඨි විසුද්ධියේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනවා සංකා විතරණ විසුද්ධිය කාංකා විතරණ විසුද්ධියට එනවා සක සංකා දුරු වෙනවා මාර්ගයේ නිවැරදිව දකින්නවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනවා ඔහු දකින්නවා බාහිර කොහොමද ඔහු දකින්න මේ සම්මුති නාම කිසිවක් මේ සම්මුති නාම කිසිවක් සත්‍යයක් නොමේ කියනකොට මෙතන විශාල කතාවක් තියෙනවා ඔය ඔබ කතා කරන සේරම සම්මුති නාම මැකෙනවා ඒව බොරු කියලා එයා දකිනවා ඔය එක දකින්න එක සම්මුති නාම නැතු එයා ලෝකේ දකින්න ඒතර තමයි හුදකලා බද්ධේ කෝරත්න කියලා කියන්නේ ඒ බද්ධේක රත්න කියන්නේ මෙතන ශුන්‍යතාවයට එනවා මේ බාහිර ලෝකෙ මිදිලා සිතිනුත් මිදිලා ශුන්‍යතාවයට එනවා ඒ කෙනාට එතකොට බාහිර ඇත්ත වෙන්නේ නැහැ බාහිර මිදිලා අයි එයා දකින්නවා මේ සිතම නේද දකින්නේ බාහිර නෙමෙයි නේද කියන්නේ. එතකොට මේක අපි දීර්ඝ පරය තියෙන ධර්මයේ තුල ඔබ දකින්නවා අපිව පැහැදිලි කරගෙන ආවා මේ මහා නිධාන සූත්‍ර මෙතන සලායතන සූත්‍ර හරහා මේ සිත හැදෙන හැටි ඒකත් එක්ක තමයි මේ බාහිර පෙන්වන්නේ ඇත්තක් නොවන බව. එතකොට මෙතන බාහිර සත්‍යයක් නොවන බව දකින්න තැන සිතත් සත්‍යයක් නොවන බව දකින්න තැන සම්මුති සත්‍යයක් නැති බව දකින්න තැන මේ අපි මේ පේන හැමදේම අපි දකින්නේ අපි නාමයක් නෑ නාමයේ අපි හදාගත්ත එකක් නම් බාහිරේම නැත්තම් ඔබට මේ පේන ලෝකෙත් ඇත්තක් නෙමෙයි නා අඹගස් නාගස් නුගගස් කියලා දෙයක් එහෙම අපි සිතුවිලිත් එක්කනේ ජීවත් වෙන්නේ මේක ඇත්ත කතාව බාහිර මුකුත් නැති වෙලා නෙමෙයිනේ අපි මේ සිතුවිලි චිත්තේ නියති ලෝකේ අවබෝධ කරනවනේ අපි ජීවත් වෙන්නේ ඒකේ කියලා අපි එළියේ තියෙන ලෝකෙක නෙමෙයි කියලා ජීවත් වෙන්නේ අපි ඒකත් බොරුවක් කියලා දකිනවනේ ඒකනේ අනාගාමී භූමි දැන් ඔබ කමඨහන් වලට කමඨහන් තෝරගන්නකොට බාහිර ඇත්තක් නොවන බව සිතමයි මේ දකින්නේ කියන එක කමඨහනක් හැබැයි මේ කමඨහන වෙනස් වෙනවා අනාගාමී භූමියේදී ඒකට මේක ඇවිල්ලා සෝවාන් වෙන තැන. ඒ කියන්නේ මේක තමයි සෝතාපන්න මේ බාහිර ලෝකෙන් මිදෙන තැන. එතකොට එයා බාහිර ඔක්කොම බාහිරෙන් මිදෙනකොට එයා දකිනවා මේ දිව්‍ය ලෝකත් බාහිර නැහැ කිය. එයා දකිනවා මේ ඔක්කොම බොරු කියලා. දිව්‍ය ලෝක ඕවා කතන්දර ඔක්කොම බොරු කතා කියලා දකිනවා. එයා දකිනවා මේක සංඛාරයක් කියලා දකිනවා. ඔන්න ඔතනයි ඒක දකින්නේ. ඒක දකිනවා නිර ආරාමයේ සේරම බාහිරින් නෙමෙයි මේ සිතුවිලි වල තියෙන්නේ. චිත්තය තුලයි තියෙන්නේ. හැබැයි මේකේ තව විග්‍රහයක් තියෙනවා ගැඹුරට යනවා තව ටිකක්. ඒක අර අවසානයේදී අපි මේ පැත්තට යමු නැත්තම් මේවා ඔක්කොම පැටලෙනවා. ඒක අර දීර්ඝ පැහැදිලි කිරීමෙන් ඔබට දකින්නත් පුළුවන්. මේකේ තව පැත්තක් තියෙනවා. නමුත් අපි මෙතනදී මේවා ඔක්කොම බෑ පටලවන්න. ඒක නිසා මෙතනින් මේ ටික තමයි දකින්නේ. ඒතකොට කමඨාන් විදියට ඔබ ගන්නකොට ඔබ දැන් දකිනවා ඔබ ඉන්න තැන ඔබට බාහිර ඇත්ත වෙලා නම් බාහිරින් මිදෙන්න ඕනේ. හැබැයි ඔබ ඊගාව කමඨානට එනවා. ඔතන දියුණු තැනක් එනවා. ඒ කියන්නේ ඔබ උතනටත් සමාධිමත් සිතක් ආවොත් ඒ සමාධියට ඔබ එන්න ඕනි බාහිරින් මිදුණුම සිතක් ඇතුණොත් තමයි සෝවාන් කියන්නේ. එතකන් එතන සෝවාන් තැනට එන්නේ නැහැ. මොකද සෝවාන් තැනට ඔබට අජ්ජත් බහිද්දා අන්ත දෙක දකින්න. ඔබ දන්නවනේ විචිකිච්ඡා කිය බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති බුබ්බන්තේ කංකති අපරන්තේ කංකති බුබ්බන්ත අපරන්තේ කංකති හික්කේ කංකති පටිච්ච සමුප්පාද ධම්මේසු කංකති. දැන් මේ කියන්නේ බුද්ධ ආදී අටතන් කෙරේ සැකේ කියලා කියන්නේ බුද්ධ කියන්නේ මැටි රූපෙට නෙමෙයි. මැටි රූපයෙන් බුදුන් දකින්න කෙනෙක් කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒක හොඳට දකින්න. දැන් අපි ඒක ඔය පැය 14 දේශනේ විශේෂයිනේ. ඒකේ ඔක හැමතැනම ඔක පෙන්නනවානේ. බාහිර නෙමෙයි මේ සිතමයි කියන්නේ. ඒතකොට සිතම නම් කොහොමද බාහිර බුදු පිළිම එක කියන්නේ මැටි රූපෙක් කොහොමද බුදුන් ඉන්නේ? බාහිර බුදුන් නැහැ. ඒතකොට සිතේ බුදුන් දකින්න හැටි අපි පෙන්නනවා. සිතේ බුදුන් දකින්න කෙනා නෙතේ බුදුන් දැක නිවන් දකින්නවා කියන තැන අපි පෙන්නනවා. අපි පෙන්නනවා සිත ඇතුලේ සංඛාර දකින්න මේ බාහිර ඇත්තක් නොවන බව දකින්නකොට සිතත් ඇත්තක් නොවන බව දකින්නකොටයි එයාට බුද්ධ ස්වභාවය හමු වෙන්නේ. ඒ ශුන්‍ය ස්වභාවය. ඒ සිතුවිලි වලින් මිදුණු තැන තියෙන ස්වභාවය බුද්ධ ස්වභාවයමයි මේ ලෝකේ පවතින්නේ. හැම සිතකම බුද්ධ ස්වභාවය පවතිනවා. මේ අවිල්ලා මේක අධියර තුනකට මේ ලෝකයක් කියන කතාව දකින්න බුදුන් වහන්සේ චිත්තේන නියති ලෝකෝ කියලා කියන්නේ සලායතන ලෝකෝ කියලා කියන්නේ අසකන දිවනාසේ මගින් හැදුණු ලෝකයක අපි ජීවත් වෙනවා කියලායි කියන්නේ. ඒතර බාහිර තියෙන එකක් නෙමෙයි කතා කරන්නේ. බාහිර ගැන කතා කරන රෝහිතත් කතා කරාම බුදුන් වහන්සේ රෝහිතත්ට කියන්නේ කොහොමද?
රෝහිතත් බාහිරින් හොයන්න යන්න එපා. ලෝකේ කෙලවර බාහිරින් දකින්න බෑ. සිත තුලින් දකින්න රෝහිතත්. සිත තුලින් දකින්න කෙනා නිවන් දකින්නවා. ඒකයි නෙතේ බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ. මේ සිත තුලින් දකින්න ඕනි. ධම්ම චක්කුසේ අවදි වෙන්න ඕනි. ධම්ම චක්කුසයයි නෙතේ කියන්නේ. නෙතේ බුදුන් කියන්නේ මේ සිත ඇතුලේ ශුන්‍යතාවයේ දැකීම තුලයි බුද්ධ ස්වභාවය දකින්නවා කියන්නේ. කවදාවත් මේ අද සමාජයේ මේ අතරම ඔබ දකින්නවා මේ අපේ අතීතයේ තුල මේ අපේ මේ භූමිය තුල මේ පන්සල් කුඩු කරලා භික්ෂුන් වහන්සේලා ඝාතනය කළා මේ අතරම ත්‍රිපිටකයක්වත් තිබුණ නැති යුගයක් අවුරුදු 400ක්. අපේ රට තුල මේ දැන් තමයි පිබිදීගෙන එන්නේ. ඉතින් ආමිසයට කොටු වෙලා අනිත් ආගම් වල කරන විදිහටම ආමිස පූජා කර මේ සමාජයේ බෞද්ධය අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඕක තමයි අද මිත්‍යා දෘෂ්ටික බෞද්ධය ගොඩනගෙන හේතුව. නමුත් දැන් මේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයාට ධර්ම ඉස්මතු වීගෙන එනවා. දැන් මේ නිසා තමයි මේ අය අතර මේම කතා බහකට ලක් වෙන්නේ. කුමද්ද සත්‍ය ධර්මයේ කියලා. සත්‍ය ධර්මයේ හෙළි වෙනවා. ඒක දැන් යුගයේ ඇවිල්ලා. ඒක අපි කියන්නේ රහතන් වහන්සේලාගේ යුගයක් ළඟ එනවා කියලා. ඇයි කාටවත් මේක යට යවන්න බෑ. විවරිතෝ විජටිතෝ තව බබලෙනවා මේ ධර්මයේ. සත්‍ය හෙළි වෙනවමයි. ඒක යට යවන්න බෑ. ඒ සබහා ධර්මයේ න්‍යායක්. ඒක නිසා මේ යුගයේ ඊටාම වැදගත් මේ යුගයේ ඉපදින මේ යුගයේ මේ ධර්මය ඇහෙන අය මහා ශන සම්පත්තියක් තියෙනවා. මේක අපි යට අධියරේ ධර්ම දේශනා අහන්න ඔබ මේ අධියර දැන් මේ මොහොතේ අපි එළියට ගන්නෙ නැහැ. ඒක අභිඥාවෙන් දේශනා කරන අධියරක්. ඒකෙදී අපි පෙන්නනවා කොහොමද මේවා තව යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථේ කතා කරන්න වෙනම මාතෘකාවක් වෙනම අධියරක් ඒක අපි වෙනම අභිඥාවෙන් දේශනා කරනවා කියලා පැහැදිලි කරන්නේ කාරණා. ඉතින් මෙතනදී අපි ඒතන්ට යන්නේ නැහැ ගැඹුරු තැනට යන්නේ නැහැ. නමුත් අපි මෙතනදී අපි ඔබට උඩින් මේ කමඨාන ගැන පැහැදිලි කරනවා. ඉතින් කමඨාන ඔබ දැන් දන්නවා දැන් අනාගාමී භූමියට කමඨාන දකිනකොට සිත සත්‍යයක් නොවන බවයි දකින්නේ. සිත සත්‍යයක් නෙමෙයි. සිත සත්‍යයක් නෙමෙයි බව දකිනකොට තමයි සිත හැදෙන හැටි දකින්න සිද්ධ වෙනවා ඔබට. ඔබට සිද්ධ වෙන එහෙනම් කොහොමද මේ සිත හැදුනේ? කොහොමද මේ සංකාර හැදෙන්නේ? කොහොමද නැති වෙන්නේ? එතකොට තමයි ඔබට සංකාර වලල්ල කරකෙන හැටි පේන්න වෙනවා. අවිද්‍යාව මේ තුල ඔබ කතාව දකින්න අපි ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔය ඒ පැය 14 දේශනේ සවන් දෙන්න. ඒක ඉල්ලන්න හේතුව අපිට වෙහෙසටපත් වෙනවා මේක විශාල කාලයක් යන ඔය පැහැදිලි කිරීම කරන්න කියොත්. ඉතින් අපි ඔබට එතන පෙන්නනවා කමඨාන සකස් කරගන්න පෙන්නනවා අනාගාමී භූමියේ සිත සත්‍යයක් නොවන බව. සිත සත්‍යයක් නෙමෙයි. සිතක කොහොමද පොතක් කියලා දෙයක් තියෙන්නේ. අපි නිකන් දැන් කෙටියෙන් කතා කරමු. හිතක තියෙනවද පොතක්? ඔබ හීනෙන් දකින්නවනේ ඔය දකින්නේව ඇත්තද? දැන් ඔය සිත තුල දකින්නේව ඇත්තද? නැහැ. සිතක පොත් කියලා දෙයක් තියනවා නැහැ. සිතක ඔය කිසි දෙයක් නැහැ. සිත කොහොමද සත්‍යයක් නෙමෙයි. ඒක තවත් ටිකක් හොඳට දකින්න පුළුවන් අර දේශනාවලින්. නමුත් දැන් කෙටියෙන් ඔබට පෙයි සිත තුල කොහොමද ඔය දේවල් නැහැ. එහෙනම් සිතත් සත්‍යයක් නොවන බව. අන්න ඒක දකින්න තැන තමයි අනාගාමී භූමියට කමඨහන පීඨනවා කියන්නේ. ඉතින් එතන ටිකක් බොහොම සංකීර්ණ තැනක් ඔය සිත ගැන දකින්න තැන. හැබැයි මෙතනට එනකොට ඔබ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් වෙන තැනදී කෙලින්ම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඇත්ත තැනට එනවා. කතාවට බාහිර නැති බව. ඔබ දකින්න සියල්ලම සිත තුලින් සංඥාව තුල සංඥා සුකුමත්වයක් කරා යනවා කිව්වේ ඒකයි. සිත තුලින් සකස් වෙන්නේ. දැන් අපි හිතමු දැන් ඔබට කවුරු හරි කියනවා මම පෙරේතේ දකින්නවා මේ මට ඉස්සරහා පේනවා පෙරේතේ. අනිත් එක්කෙනා කියනවා යකෝ මට පෙරේතේ පේන්නේ නැහෙනි කියලා. එතකොට අපි මේ කතා කරන භාෂාවෙන් කිව්වේ සමා වෙන්න ඕනේ. එතකොට දැන් අර මිනිස්සයා කියනවා මේ මට පෙරේතෙක් පේනවා. එතකොට මේ මිනිස්සයා කියනවා නෑ මට පේන්නේ නැහෙනි කියලා. එතකොට එයාට පේන්නේ නැහැ මෙයාට නොපෙනෙන්න හේතුව බාහිර ඉන්නවද? නෑ. කොහෙද ඉන්නේ? එයාගේ සිත තුල සකස් වෙනවා. අයියේ එයා බය වෙලා ඉන්නේ. බයට බීතියට තමන්ගේ සිතේම සංඥා විකෘතියකට ලක් වෙනවා. ලක් වෙලා තමන්ගේම ප්‍රසාදවල පේන්න ගන්නවා එළියේ තියනවා කියලා. ඒකයි කියන්නේ ඔය පෙරේතයෝ පේනවා කියලා. එහෙම එකක් බාහිරින් යාට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි එළියේ ඉන්න අනිත් එක්කෙනාට පේන්නේ නැහැ. ඒකට හේතුව බාහිරේම එකක් නැහැ. එයාගේම ප්‍රසාදවල සකස් වෙනවා. මේකයි මේවා ටිකක් ගැඹුරුයි මේ විෂය හරි ගැඹුරුයි. මොකද මේකේ තව ඒවා තියෙනවා ඔබට මේ විදිහට කතා කරන්න. අපි ගොඩාක් ඉන්නේ මායාවට රැවටිලා. අපි මේවා ඇත්ත දැක්කොත් ඔබ ඒ කවදාවත් ඔය බාහිරින් රැවටෙන්නේ නැහැ. බාහිරින් ඔබ ඒවා කිසි දෙයක් හොයන්න යන්නේ නැහැ. ඔබ සිත තුළින් දකින්නේ හැම එකම. මේකේ නමුත් තව විශේෂ පරයක් තියෙනවා. අපි ඒක හැමතිස්සෙම කියන්නේ හේතුවක් තියෙනවා. සම්පූර්ණ කරන්න හැකියාව ලැබෙන්නේ නැති නිසා මේ සම්භූත වෙනවා කියන කතාව. ඒ කියන්නේ මේ දැන් ඔබ පඨවි සම්භූත වෙනවා. මේ වායෝ සම්භූත වෙනවා. ද්‍රව සම්භූත වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සම්භූත වෙනවා. එතකොට මේකේ තව පරයක් ඔබට අපිට පෙන්වන්න තියෙනවා. ඒ ඔබ හිතන එක නෙමෙයි.
එහෙමම අපි කියනවා. අපි චිත්තේන නියති ලෝකය දැකලා සිතින් මිදෙන කතාව දැකලා සත්‍ය දැකලා සත්‍ය අවබෝධ කරන්න යන්නේ. ඉතින් ධර්මයෙන්ම දකින්න, බාහිරින් ලෝකේ දකින්න එපා. සිත තුළින් දකින්න. අපි සංඛාර ලෝකයක අතරමං වෙලා ඉන්නේ. සංඛාර ලෝකයෙන් මිදෙන්න කමඨාන් හදා ගන්න, නිවැරදිව තන ගලප ගන්න, තමන්ගේ ස්ථානය අනුව සකස් කර ගන්න. ඉතින් අපි ගොඩාක් වෙලාවට මේ ඉදිරියේදී ඔබට දකින්න ලැබෙයි. ඔබට ඔබගේ දියුණුව සඳහා ඔබගේම දිරිගැන්වීම සඳහා මේ සිත දකින්න හැටි ගොඩාක් අපි ඉදිරිපත් කරන්නේ. අපි ප්‍රතිපදාව කියලා ගොඩක් එහෙම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි නිතරම අපි ඔබට කරගෙනත් යන්නේ. මේ මොකද සිත දකින්න විදිහයි වැදගත් වෙන්නේ. සිත දකින්න මිදෙන ගමන ඔබ යන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔබට මේ නිර්මල නිවන් මඟ දකින්න හේතු වෙන්න ඕනේ. කිසිම වෙලාවක ඔබ දැන් දකින්නවනේ මේ ආමස පූජා මේ දකින්නවනේ එක බාහිර කරන දේවල් ඒවට දැන් රැවටෙන්න යන්න එපා. මේ පිරිසුදු ධර්මය අහන අය ඒවට රැවටෙන්න යන්න එපා. සිතේ සත්‍ය දැකලා සිතෙන් මිදෙන ගමන හදාගන්න. හැම දෙයක්ම සංඛාර ලෝකයේ දකින්න. එතනින් මිදෙන්න. සංකප්ප දැන් ඔබ දන්නවා දැන් මේවා දැන් නිතරම අපි කියාවා. නතේ කාමාන චිත්‍රයන් ලෝකේ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ මේ චිත්‍රේ නෙමේ තියෙන්නේ තමන්ගේ සිතේමයි තියෙන්නේ. අපි ඉතින් මේ විදිහට දිගටම පැහැදිලි කරගෙන ආවා. ඉතින් ඔබ ඒවා හොඳින් දැන් දකිනවා. ඉතින් දැන් වැදගත් වෙන්නේ අපිට හිත පේන්නේ නැති තැනයි. ඔබට තියෙන ගැටලුව හිත පේන්නේ නැති තැනයි. අපි දකිනවා ගොඩාක් අයට තියෙන ගැටලුව ඕකයි. අපිට ඉදිරිපත් කරන තියෙන ප්‍රශ්නවල තියෙන එක කොටසක් තියෙන්නේ මේ කමටහන් ගැන අහලා අනිත් කොටසේ තියෙන්නේ සිත දකින්න හැ. සිත දකින්න අපිට ඒත් ඇත්ත වෙලානේ බාහිර තියෙන්නේ බාහිරින් කොහොමද මිදෙන්නේ කියලා අහනවා. ඉතින් ඇත්තටම ඔබට තියෙන ගැටලුව තමයි ඇත්තටම එක දවසින් ඒක වෙන්නේ නැහැ. ඔබ දැන් පුහුණු වෙන්න ඕනේ. ඔබ දීර්ඝ කාලයක් බාහිර ඇත්ත කරගෙන තමයි ජීවත් වුනේ. දැන් ඔබට එක දවසින් එකෙන් මිදෙන්න බෑ. මොකද ඔබට මේ හිතුවා කියලා නිවන් දකින්නේ නැහැ. ඔබ මේක දැන් ඔබගේම අභ්‍යන්තරයේ ෂය වෙන්න ඕනේ, දිය වෙන්න ඕනේ. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානු පස්සී කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි මෙතන නිබ්බිදාවට යන්නේ? දැන් බාහිර ඔබ ඇත්ත බව දකින්නේ ඇයි විරාගයට යන්නේ? බාහිර ඔබට දැන් ඒව ගැන ඇල්මක් නැති වෙනවා. මොකද ඒව ගැන බාහිරත් එක්ක ඔබට කම්පණය නැති වෙනවා. ඒකයි මෙතන විරාගයට එන්නේ. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධයට යනවා. ඒ කියන්නේ ඔබේ සිත බාහිරින් මිදි යනවා. ඔබ මේ අමුතු වෙලා නැහැ. මේ හරි සාන්ත සුවයකින් ඔබ ඉන්නේ. ඔබ මේක වරදවා ගන්න එපා. මොකද ගිනිගත්ත තැන සුවයක් නැහැ. හැමතිස්සෙම ඔය රාගයේ පස්සේ මොනවා හරි එලෝගෙන ගිහිල්ලා ඔබට සුවයක් ලැබෙන්නේ නැහැ. ඒක නැතිවෙච්ච ගමන් ගින්දර. ඒ වගේම තමයි ඔය සිතේ ද්වේෂය තියෙනකන් ඇත්තටම සුවයකුත් නැහැ. රාග ද්වේෂ තමයි සිතේ කොහොමද තියෙන්නේ. එතකන් නිවනක් නැහැ. එතකොට මේ සිතේ සත්‍ය දකින්න තැන ඔබ හැමතිස්සෙම නිවිලා ඉන්නේ. සාන්ත සුවයක ඉන්නවා. එතන තමයි සාන්ත සුවය තියෙන්නේ. ඒකයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදස් සබ්බ සංඛාර සමතෝ කියලා කියන්නේ. සබ්බූපති පට්නිස්සග්ගෝ සියලු උපදීන අත්හැරුණු තැන. ඒ කියන්නේ අපි උපාදාන කරගෙන අල්ලගත්ත දේවල් අත්හැරුණු තැන. සබ්බූති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එන්නේ. බාහිර තියනවා කියලා ගත්ත තැන එතන උපාදාන වෙනවා. එහෙම වුණොත් තමයි තණ්හා මාන දිට්ඨිය එන්නේ. එහෙම වුණොත් ඔබ තණ්හාව තියෙන තණ්හක් කයෝ නිබ්බානෝ කියන තැනට යන්න නම් බාහිර ඇත්ත නොවන තැන සමුච්ඡේද ප්‍රහාණයට එන්න ඕන. බාහිර ඇත්ත කරගෙන ඒකේ අනිත්‍ය දැකලා නිවන් දකින්නවා කියන එකක් නම වෙන්නේ නැහැ. අපිත් ඒව ගැන පස්සේ කතා කරමු. ඒක එක තැන් එක විදිහට අද සමාජයේ නිවන් දකින්න එක විදිහට කටයුතු කරනවා. අපි ඒවට මුකුත් කියන්නේ නැතු වෙමු. අපි වෙනම මේ ගැන කතා කරලා තියෙනවා මීට කලින්. අපි ඕනනම් පැහැදිලි කරන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම ඒ හැම තැනම සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක. හැබැයි නිවැරදිව නිවන් දකින්න සිද්ධ වී යුත්තේ කුමක්ද කියන එකත් පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඔබ නිවන් දකිනවා කියන්නේ සිතෙන් මිදෙනවා කියන එකයි කෙනා පුජ්‍යලයා දිය වෙන එකයි මේකේ අවසානයේ සිද්ධ වෙන්නේ. නිබ්බිදාන්ති විරාගාන්ති විරෝධාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන්නේ නැවත මේ සිත බාහිරත් සමග ගැට ගැහෙන්නේ නැති සිතක් බවට මිදුණු සිතක් බවට Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන තැනයි නිවන් ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙන තැන. නැවත ඔබට සකස් වීමක් නැහැ. උපත්ය පනවන්න බෑ. ඔබගේ සිත හැම මොහොතෙම මිදෙනවා. ක්ෂණයක් පාස එක්ෂණික සිතක මේ සේරම දකින්නේ. මේ හැම දෙයක්ම දකින්නේ එක සිතක හැමතිස්සෙම ඔබ උත්සාහ කරන්නේ. ඒකයි මේකේ තියෙන විශේෂය. එක්ෂණික සිතක උදේවැය දකින්නා කියලා කිව්වේ ඒකයි. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්වේ ඒකයි. ඉතින් ඒක තමයි විශේෂම.
ඉතින් අපි කමඨහන් විදිහට දකිනවා නම් ඔබ දැන් දකින්න තමන් ඉන්න තැන අනුව හැබැයි ගොඩාක්ම ඔබට කියන්න තියෙනවා අත්හරින්න එපා. පුරුදු වෙන්න ඕනි, පුහුණු වෙන්න ඕනි. ඒකයි බුදුහාමුදුරුවෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය කියලා පැහැදිලි කරේ. ඒකයි ඔබට තියෙන ගැටලුවත්. අපි අවසාන ප්‍රශ්නට උත්තර දෙන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ අපිට බාහිර ඇත්ත වෙලානේ තියෙන්නේ. ඔබ කිව්වට අපිට එහෙම එකපාරට එහෙම පේන්නේ නැහැ නේ කියලා. ඇත්තටම එකපාරට පේන්නේ නැහැ. ඒකයි බුදුන් වහන්සේත් ඒක අවබෝධයි. බුදුන් වහන්සේ ඒකයි මේ චතුරාර්ය සත්‍ය හතරට බෙදන්නේ. අන්නේ ඔබට තියෙන ප්‍රශ්නේ නිසායි. ඒකයි මේකට මාර්ගයක් පෙන්වන්නේ. මාර්ගය තුල ගමන් කරන්න කියලා ඔබට කියන්නේ ඒකයි. මොකක්ද මේ මාර්ගය? ඒ මාර්ගයේ ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. නමුත් ඔබ ඒක දකින්න ඔබ තුලින් එක්ෂණික සිතක දකින්න ඕනේ. ඒ කියන්නේ හැම සිතකම සත්‍ය දකින්න ඕනේ. සිත එනකොට ඒක තමයි භික්ෂු කියන්නේ. ඒක තමයි ශ්‍රමණ කියන්නේ. ශ්‍රමණ කියන්නේ ඒක දකින්න තැන. එනේන සිත සත්‍ය දකින්න තැනයි ශ්‍රමණ කියන්නේ. ඒක ශ්‍රමණ සූත්‍රය හොඳින් පැහැදිලි කරනවා. ඒ එනේන සිතේ සත්‍ය දැකලා මිදෙන තැනයි ශ්‍රමණ කියන්නේ. ඒ සත්‍ය පෙන්වන්න ඕනේ. සත්‍ය පෙන්වන්න දර්ශන අවබෝධය තියෙන්න ඕනේ. දර්ශන අවබෝධය නැතුව සත්‍ය පෙන්වන්න බෑනේ. බුද්ධ දර්ශනය අවබෝධ නැතුව ඔබට බුදුන් වහන්සේගේ මඟ යන්න බෑ. ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනය වෙන්නේ නැහැනේ. ඒක නිසා මේ දර්ශනය අවබෝධය තුළින් ඔබ මේ දැන් මේ තාක් ඉදිරිපත් කරපු කාරණා දකිනකොට ඔබට පේයි ඒ සිත දකින්න ඕනේ සත්‍ය කුමක්ද කියන්නේ බාහිර ඇත්තක් නෙමෙයි කියන එක. ඒක දකින්න ඕනේ. ඒක මිදෙන්න ඕනේ සෝවාන් පැත්තදී එතනට එන්න ඉස්සල්ලා. ඔබ ගොඩක් වෙලාවට ඉන්නේ එතන නිසා එතනට එන්න ඉස්සල්ලා බාහිර ඇත්ත නොවන බව දකින්න. සිතුවිලි කියලා දකින්න. ඒක පුරුදු වෙන්න. ඒක තමයි මාර්ගය. මාර්ගයේ ආරෂ්ඨාංග මාර්ගයේ සෝවාන් මාර්ගෙදිත් එතනට සකස් කර ගන්න ඕනි. අනාගාමී භූමියේදීත් එතනට සකස් කර ගන්න ඕනි. මේ එකම දේ නෙමෙයි. එකම මගක් වුණාට තැනට ගැඹුරින් ගැඹුරට යන ප්‍රතිපදාව සකස් කර ගන්න ඕනි. ප්‍රතිපදාව සකස් කර ගැනීමක් Taman තුලම තියෙන්න ඕනි. පාරුව තමා විසින් සාධනා කිව්වෙත් ඒකයි. එක තැනකදී දකින්නේ බාහිර සත්‍යයක් නොවන බව, අනිත් තැනදී දකින්නේ ගැඹුරු තැනේ දකින්නේ සිත සත්‍යයක් නොවන බව. ওই දෙකෙන්ම මිදෙන තැනයි නිවන අවබෝධ වෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඒක. එහෙනම් ප්‍රතිපදාවට ඔබ එන්න ඕනේ. එතකොට බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත ගැන සමුදේ එහෙම වුණොත් තණ්හා උපදිනවා. සමුදේ කියන්නේ තණ්හාව ඒ දෙයක් තියෙන නිසා එහෙම වුණොත් ඔබට දුක ඇති වෙනවා. දුක සත්‍ය, අන්න සමුදේ සත්‍ය, දුක සත්‍ය. හැබැයි බාහිර දෙයක් නැති බව ඒ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තේ නැත්තම් අන්න ඒක තමයි ඒක සිතට සත්‍ය පෙන්වන තැන. ඒකයි මාර්ගය කියන්නේ. සිතට සත්‍ය පෙන්වන්න ඕනේ. මේ දැන් සිතක් එනකොට ඒකට සත්‍ය පෙන්වන්න ඕනේ. පෙන්නලා මුදවන. ඇයි සිත එකපාරටම යනවා බාහිරට. බාහිරට යනවා මේ සිත. දැන් අනුසෝතේ ඉන්නේ. ඔබ ඉන්නේ රැවටිලා. දැන් ඔබ රැවටෙන්නේ නැති වෙන්න ඔබ හැමතිස්සෙම සිතට සත්‍ය පෙන්වන්න වෙන. පුරුදු වෙන්න වෙන. ඒ පුරුදු වෙන එක තමයි මාර්ගය යනවා කියන්නේ. එහෙනම් ඔබ මාර්ග සත්‍යයට එන්න ඕනේ. අන්න මාර්ග සත්‍යයට එනවා නම් ඔබට නිරෝධ සත්‍ය හම්බ වෙනවා. ඒ කියන්නේ ඔබ සිතෙන් මිදෙනවා. සිතේ සත්‍ය දැකලා ඇත්ත දකිනවා. අන්න සත්‍ය දකින කෙනා විමුක්ති මාර්ගයේ විමුක්තියටපත් වෙනවා. ආලෝකෝ උදපාදි, චක්කුං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි. අන්න අවිද්‍යාව ප්‍රහීන කළා විද්‍යාලෝකයේ පහළ වෙලා ඔබ සියලු දුකෙන් මිදෙනවා. තෙරුවන් සරණයි. ඉන්නකම් අපි නිකන් අපි මායාවට රැවටිලා ඉන්නකම් අපි ඇත්ත දන්නේ නැහැ. එහෙනම් අපි ඇත්ත දැනගන්න නම් මායාවෙන් අපි මිදෙන්න ඕනේ. අන්න ඒකට තමයි අපි මේ යන්නේ කියලා සත්‍ය අවබෝධ කරනවා කියලා. ඔන්න ඔය මග ඔබ යන්න ඕනේ. දැන් ඔය වෙනින් කතන්දර නැතුව පැහැදිලි උත්තරේ හදා ගන්න ඕනේ. එතකොට ඔබට තේරෙනවා මොනවද දැන් කමටහන්